නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ, හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. විශේෂයෙන්ම අද සිංහල අලුත් අවුරුද්ද උදාවන්නට පෙර පරණ අවුරුද්දේ අන්තිම දවස. අපේ ජීවිතයේ දිහාවට අපි හැරිලා බලනවා නම් ඒ බලන්නට සුදුසු, බලන්නට පුළුවන් අවස්ථාවක්. බොහෝ දෙනෙක් විවිධ අපහසුතා මැද්දේ, විවිධ සංවේග ජනක කරුණු මැද්දේ ජීවිතය ගත කරන කාලවකවානුවක්, අවස්ථාවක්. මේ අවස්ථාවේදී අපි ධර්මයේ කතා කරනවද, එහෙමත් නැතිනම් තියෙන ප්‍රශ්නය පිළිබඳව කතා කරනවද කියලා හිතා ගන්නට බැරි තරම් විවිධ පැති වලින් කතා කරන්නට බොහෝ දේවල් තිබෙන අවස්ථාවක්. නමුත් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ධර්මය හා සමාන වෙනත් සැනසීමක් ලෝකෙ වෙන්නේ නැත්තේ නැහැ. ප්‍රශ්න ගැටලු නැති සමාජයක්, ප්‍රශ්න ගැටලු නැති තැනක් අපිට ලේසියෙන් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ප්‍රශ්න ගැටලු ඇති වෙන තැනම තමයි ධර්මයේ තුල අපට ලැබෙන නිවීම, ධර්මයේ තුල අපට ලැබෙන සැනසීම අප තුල තියෙන්නටත් අවශ්‍ය වන්නේ. ඒ නිසා අපි තවදුරටත් ඒ මතම ඉන්නවට වඩා මොහොතක් හෝ ඔබේ සිතට හිතන්නට වෙනත් පැතිකඩක් පෙන්වීම යහපත් කියලා කල්පනා කරනවා. ලෝකේ ජීවත් වෙනකොට අෂ්ටලෝක ධර්මයට අනුව ජීවත් වීම ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය. ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, යස, අයස, සැප, දුක කියන මේ දේවල් සමග ලෝකයා නිරන්තරයෙන්ම ගැටෙනවා, මීට අනුව ජීවත් වෙනවා. මේ දේවල් ලෝකයා අනුව පෙරලෙනවා, ලෝකය පසුපසෙන් එනවා. කොච්චර මිනිස්සු අලාභය නැති කරගන්නට උත්සාහවත් වුණත් අලාභය මිනිසුන් කරා ගමන් කරනවා. ලාභය ලැබෙන තැන අපි සතුටටපත් වෙනකොට අලාභය ලැබෙන තැන දුක උපද්ද ගන්නවා. නමුත් ලාභය ලැබෙනකොට අලාභය ඒ පසුපස එනවා කියන එක ගැන හිතන්නට බොහෝ දෙනෙක් තමන්ගේ සිත යොමු කරන්නේ නැහැ, සිත නමන්නේ නැහැ. ඒ වගේම ප්‍රශංසාවක් අපට එනකොට ඒ ප්‍රශංසාව වගේම නිന്ദාවත් අප කරා එනවා කියන එක පිළිබඳව අමුතුවෙන් අපට කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒක ඒ පසුපසෙන් එනවා. නමුත් අපි ඒ වෙලාවට කල්පනා කරන්නේ නැහැ. අපි ප්‍රශංසාව තුළ සතුටටපත් වෙනවා. නිന്ദාවක් එනකොට අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒ වගේම යසසක් ඇති වෙනකොට යසස පිළිබඳව සතුටු වෙන අපි අයසසෙහි ගැටෙනවා. සැපයේදී සතුටටපත් වෙන මිනිස්සු දුක එනකොට දුකත් එක්ක ගැටිලා වේදනාවටපත් වෙනවා. මේක ලෝකේ ස්වභාවය. බොහෝ දෙනෙක් තමන්ගේ මනස පවත්වන්නේ මේ තැනක. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ අෂ්ටලෝක ධර්මය ඉක්මවා සිටින්නේ කොහොමද කියන තැනට. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක් කියන මේ දේවල් පිළිබඳව කොහොමද අපේ මනස පවත්වන්නේ නැතුව ඉන්නේ කියන තැනට අවශ්‍ය ප්‍රතිපදාව, මාර්ගය අපට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ජීවත් වෙනකොටම අෂ්ටලෝක ධර්මයේහි එකදු තැනකවත් සංවේගයටපත් නොවි ඉන්න ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ නිසා ධර්මයේම තමයි සැනසීම, ධර්මයේම තමයි නිවීම කියලා කියන්නේ ඒ හේතුව නිසා. ඔබ මේකත් එක්ක ගැටීමක් ඇති කරගන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒකට හේතුව ලෞකික පැවැත්ම කියලා කියන්නේ වෙනත් දෙයක්. අඤ්ඤා හිලාභ උපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ උපදවන මාර්ගය වෙන එකක්. ඒ වගේම නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ තවත් එකක්. නැතිනම් ජීවත් වීම කියන දේ කියන්නේ ලෝකේ සම්මුති පැවැත්ම කියන්නේ තවත් දෙයක්. පරමාර්ථ ධර්මයන්ගේ අවබෝධය ඇති කර ගැනීම කියන එක තවත් දෙයක්. ඒ නිසා සම්මුතිය කියන දේ, පැවැත්ම පැත්තට අදාළ වෙන දේ සහ අපිට පැවැත්මෙන් මිදීම කියන දේ එක තැනක දකින්නට පුරුදු වන්නට එපා.
ශාසනයේ පැවැත්මට උනත් සම්මුතිය අවශ්‍යයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විනය සිකපද පනවනකොට කිසිම තැනක දසත්වසේ පටිචත්තවස 10ක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විනය පනවන්නේ. ඒ එකදු තැනකවත් පෙන්වන්නේ නැහැ නිවන් දකින්නටයි මේ විනය දේශනා කරන්න කියලා. ඒ ඔක්කොම සම්මුතිය තුළ පනවන ප්‍රඥප්ති ඒ සියල්ලම පනවන්නේ භික්ෂු සංස්ථාවක් විදිහට එහි අනන්‍යතා සහිතව ඉදිරියට යන්නට. ඒ ඇතුලේ අපි කොහොමද අපේ ජීවිතය සකස් විය යුත්තේ කියන දේ සම්මුතිය තුළ හදනවා. ඒ සම්මුති පැවැත්ම. ඒ නිසා පැවැත්ම අදාළ නැහැ කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. පැවැත්ම නිසියාකාරව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් මානසික පරිවර්තනය කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්වා දුන්න ප්‍රතිපදාව බවට පත් උනේ. මානසික පරිවර්තනය කියලා කියන්නේ එක චින්තන විෂයකට හසු නොවි ඒ චින්තන විෂය අතික්‍රමණය කරලා ලෝක යථාර්ථය තේරුම් අරගෙන එතන වාසය කිරීම. ඒකට එතන අර සම්මුති පැවැත්ම ඇතුලේ තියෙන දුක, ਸੰతాපය, සැප, සතුට කියලා කතා කරන කිසිම දෙයක පැමිණීමක් ඇත්තේ නැහැ. ඒ ඔක්කොම සම්මුති රාමුව තුළ අත්විඳින්නට තියෙන දේවල්, සම්මුති රාමුව තුළ භුක්ති විඳින්නට තිබෙන දේවල්. යම් තැනක යම් අවස්ථාවක සම්මුති රාමුව ඉක්මවා සිටියානම් එබඳු තැන්වල ඒ විදිහේ සම්මුති රාමුව ඇතුළේ තියෙන දේවල් වලින් එන දුක, ਸੰతాපය පැමිණෙන්නේ නැහැ. එතකොට ජීවිතය තුළ ගොඩනගෙනවා අල්පේච්ඡ සන්තුට්ඨිතාදී උතුම් ගුණධර්ම. අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්ම. මේ අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්ම අපේ ජීවිතය තුළ අපි පුරුදු පුහුණු කරන්නට ඕන දේවල්. අල්පේච්ඡයි කියලා කියන්නේ අපිට ජීවත් වන්නට අවශ්‍ය දේවල් පිළිබඳව අපි තේරුම් අරගෙන තියෙනවා. අපේ ජීවිතයේ පුරාවටම අපි මහා පරිමාණයෙන් දේවල් වල යැපෙන්නේ නැතුව අපි ලද දෙයින් සතුටු වෙමින් ලද දෙයින් යැපෙන්නට අපි පුරුදු පුහුණු වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් හැටියට භික්ෂුන් වහන්සේලාගේ පැවිදි ජීවිතය තුළ උන්වහන්සේලා යැපීම ඇති කරගනු ලබන්නේ ඒ විදිහට. ඒ කියන්නේ අල්පේච්ඡ පැවැත්ම කියන දේ භික්ෂුන් වහන්සේලා අතර තිබිය යුතු දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ නිතරම අල්පේච්ඡතාවයේහි තියෙන ගුණ වර්ණනා කරනවා. අල්පේච්ඡතාවයේහි තියෙන වටිනාකම දේශනා කරනවා. සන්තුට්ඨිතාවයේහි තියෙන ගුණ වර්ණනා කරනවා. සන්තුට්ඨිතාවය පිළිබඳව භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. එතකොට මේ අල්පේච්ඡ සන්තුට්ඨිතා කියන ගුණය භික්ෂු ජීවිතයක් තුළ අනිවාර්ය ලෙස ගොඩනැගිය යුතු ගොඩනැගෙන දෙයක්. ඒ දෙයම තමයි භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබන ගිහි සමාජයේ වෙතත් සම්ප්‍රේෂණය විය යුත්තේ. අල්පේච්ඡතාවය සන්තුට්ඨිතාවය කියලා කියන්නේ ජීවිතේට බෞද්ධයින් හැටියට ඔබ පුරුදු පුහුණු කරගත යුතුම වූ දෙයක් තමයි අල්පේච්ඡ සන්තුට්ඨිතාවයයි කියලා කියන්නේ. අපේ සාමාන්‍ය සමාජය කියන්නේ ඒකට අපි කියන්නේ අධිපරිභෝජනවාදී සමාජයක්. ආර්ථිකයක් හැටියට අපිට බිහි වෙලා තියෙන දේ. මිනිස්සුන්ට හැම වෙලාවකදීම අවශ්‍යතා නිර්මාණය කරලා අවශ්‍යතාවයන් සඳහා දේවල් සපුරන එක තමයි එතනදී සිද්ධ කරන්නේ. එතකොට මිනිස්සුත් සාමාන්‍යයෙන් අර මූලික අත්‍යවශ්‍ය දේ සහ අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් බෙදා ගැනීමකින් තොරව ඒ වෙත නැඹුරු වීම සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය ඒකට ප්‍රතිවිරුද්ධව යන දෙයක්. ඒක අපිච්චතා සන්තුට්ඨිතාදී මහා ගුණධර්මයකින් පුද්ගල సంతානයේ නිවා දමන දෙයක්. ජීවිතය සංකීර්ණ බවට පත් නොකොට ජීවිතය බොහොම නිවි සැනසille ගලා යන්නට සලස්වන දෙයක්. අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඒ නොඑක ආකාරයට බටහිර විවිධ සම්ප්‍රදායන් සහ බුදුදහම අතර බොහෝ අර්බුද නිර්මාණය වෙලා තියෙන්නේ. නිවැරදිව බුදුදහම මතනය කරන්නට උත්සාහවත් වන්නට ප්‍රධාන හේතුවක් තමයි ඒක ලෝකයට කරන බලපෑම. මිනිස්සුන්ට ඒ නිවීම සැනසීම බහුල වශයෙන් ලැබෙන්න පටන් ගත්තොත් ඒක අර අධිපරිභෝජනවාදී සමාජ රටාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. එහෙම වුණොත් ලෝකේ ඒක ක්‍රමයට ලෝකයේ ආධිපත්‍ය ගොඩනගාගත්ත දේවල් වලට ඒක හානියක් බවට පත් වෙනවා. ඒ නිසා ඒකේ මූලයන් සමග ඒ තියෙන අර්බුදය බොහෝ කල සිට තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ
අපිච්චතා සන්තුට්ඨිතාදී ගුණධර්ම අපි කොහොමද අපේ ජීවිතයට ලං කරගන්නේ කියලා. භික්ෂුන් වහන්සේ නමක් විදිහට තමන්ගේ ජීවිතය හුරු පුරුදු කරන්නේ අවමය උපරිමය කරගත්ත සීමාවක් තුළ. උන්වහන්සේලා අවමය උපරිමය කරගත්ත සීමාවක් තුළ තමයි පුරුදු පුහුණු වෙන්නේ ජීවිතය හැඩගස්වා ගන්නට පටන් ගන්නෙම. එතකොට අවමය උපරිමය බවට පත් කරගත්තාම එතනින් පහළට වැටෙන්න තැනක් නැහැ. එතනින් පහළට වැටෙන්නට තැනක් නැහැ. මම අපි මිට පෙරත් මතක් කරලා තියෙන භික්ෂුන් වහන්සේ නමකගේ පැවැත්ම මොකද්ද කියන එක. පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා తත්‍රතේ යාවජීවං උත්සාහෝ කරණීය. භික්ෂුන් වහන්සේ නමකගේ පැවැත්ම තියෙන්නේ පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා. පින්ඩපාතේ ගිහිල්ලා ලබන භෝජනය නිසා තමයි භික්ෂුන් වහන්සේ නමකගේ පැවිද්ද තියෙන්නේ. එතකොට తත්‍රතේ යාවජීවං උත්සාහෝ කරණීය කියලා කියන්නේ එතෙන්ට දිවි අතීතාක් උත්සාහ කරන්න ඕන කියන එක. එතෙන්ට තමන්ගේ දිවි අතීතාක් උත්සාහවත් වන්නට ඕන. එතකොට තමන්ගේ ජීවිතයේ පින්ඩපාතයෙන් පවත්වලා නැති එක දවසක්වත් පින්ඩපාතේ ගිහිල්ලා නැත්තම් අඩුම තරමේ. භික්ෂුන් වහන්සේ නම ඒ පැවිද්දේ රසය පැවිද්දේ තියෙන නිවීම හඳුනාගත්ත කෙනෙක් නෙමෙයි. නිසා පින්ඩියාලෝප භෝජනම් පින්ඩපාතේ යෑම නිසා තමයි පැවිද්දගේ පැවිද්ද තියෙන්නේ. ඒ සඳහා తත්‍රති යාවජීවං උත්සාහෝ කරණීය. දිවි අතීතාක් එතනට උත්සාහවත් වන්නට කියනවා. එතකොට අතිරේක ලාභ විදිහට දාන අපිට ලැබෙනවා. සංඝික දාන, උද්දේශ බත්ත, නිමන්ත බත්ත ආදී නොඑක් දාන අපිට ලැබෙනවා. කියන්නේ ගෙවල් වලට වැඩම කරවලා දාන දෙනවා, පන්සලට ගෙනල්ලා දාන පූජා කරනවා, උදෙසා දන් දෙනවා, සලාක බෙදමින් දන් දෙනවා. මේ විදිහ නොඑක් ක්‍රමවලට මිනිස්සු දන් පූජා කරනවා. මේ ඔක්කොම අතිරේක ලාභ. ඒ දේවල් අතිරේක ලාභ වෙනකොට හැබැයි පැවිද්දගේ තියෙන උපරිමස්තේ මොකද්ද? පැවිද්දගේ තියෙන ඒ වටිනාම දේ ජීවිතයේ ජීවිතාන්තයේ දක්වා එයා උත්සාහවත් වෙන දේ මොකද්ද? ඒ තමයි එයා ජීවිතාන්තයේ දක්වා උත්සාහවත් වෙන්නේ පින්ඩපාතේ භෝජනය සඳහා. අර පිඬු සිඟා යෑම කිව්වට පැවිද්දෝ හිඟා යන්නේ නැහැ. පැවිද්දෝ නොඉල්වන්නා උදෙසා සිටින්නාහ කියලානේ කියන්නේ. උන්වහන්සේලා ඉල්ලන්නේ නැහැ. හැබැයි උදෙසා සිටිනවා. එතකොට එතනින් පින්ඩපාතය නොලැබුණොත් තව තැනකට වඩිනවා. ඉල්ලන පිරිසක් නෙමෙයි. ඒකට අන්න ඒ විදිහට පැවිදි ජීවිතය ගත කරන කෙනෙක්. ඒ කියන්නේ ආහාරය සඳහා තව තැනකට යන බුද්ධ වංශය තුළ රැඳී සිටින භික්ෂුවකට එතනින් පල්ලෙහාට වෙන වැටෙන්න තැනක් නැහැ. එතකොට ඒක උපරිමේ ජීවිතාන්තය දක්වා උත්සාහවත් විය යුතු දේ හැටියට භික්ෂුන් වහන්සේ නමකට ඒක දේශනා කරනවා. ඒ වගේම රුක්කමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. ඉන්න හිටින්න තැන ඊළඟට ඔබේ ජීවිතයේ ප්‍රධාන දේ වෙනවා වගේම භික්ෂුන් වහන්සේටත් ඒක ප්‍රධාන දෙයක්, අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි භික්ෂුවට පෙන්වන අවමේ උපරිමේ කරගන්න තැනක්. රුක්කමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. රුක්මුල් සෙනසුන නිසා තමයි පැවිද්දගේ පැවිද්ද තියෙන්නේ. తත්‍රති යාවජීවං උත්සාහෝ කරණීය. එතන දිව්‍ය අතීතාක් උත්සාහවත් වන්න. අතිරේක ලාභ විදිහට මේ හොඳට පූජා කරන, හදලා පූජා කරන ආවාස, සඳලු තල සහිත ආවාස, ඊට පස්සේ ගුරුළු පියාපත් වගේ වහලවල් තියෙන ආවාස, මේ නොඑක් දේවල් ලබන්න පුළුවන්. අතිරේක ලාභ ඒව අකප නැහැ. ඒව පිළිගන්න පුළුවන්. හැබැයි ගහක් මුලකට වෙලා, ගලක් උඩකට වෙලා, රැයක් එළි වෙනකම් භාවනාවක් කරලා නැති භික්ෂු ජීවිතයක් පැවිද්ද තියෙන සැපේ දන්නේ නැහැ. ඒ නිසා පැවිද්ද කියන දේ පිළිබඳව අපි කතා කරනකොට අපේ පැවැත්ම තුළ ඒ දේවල් අපිට තියෙනවා. ඒ අවමය උපරිමය කරගත්ත කෙනෙක් තමයි භික්ෂුවක් කියලා කියන්නේ. ඒ වගේම චීවරය ගැන කතා කළත් ඒ විදිහටම තමයි. පංසුකුල චීවරං නිස්සාය පබ්බජ්ජා. පංසුකුල සිවුර නිසා තමයි පැවිද්දගේ පැවිද්ද තියෙන්නේ. ඒකට මේ රජවරු ඇවිල්ලා වන්දනාමාන කරපු, සිටුවරු ඇවිල්ලා ආවාස හදලා පූජා කරපු අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ චීවරය සකස් කරගන්න ඕන වුණාම ඒක අවස්ථාවක පුණ්ණා දාසියගේ මිනිහ ඔතල තිබුණ සිවුර ශ්‍රී හස්තයෙන් අරගත්තනේ. වරුන් ශාස්ත්‍රඥ වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේ මොනතරම් අවවාදයක්ද තමන් වහන්සේගේ ජීවිතය තුළ පෙන්වලා දුන්නේ කියලා. පුණ්ණා දාසිය ප්‍රධාන දාසියක්. ඒ වගේම ඇය එදා සමාජය තුළ බොහොම ප්‍රසිද්ධියටපත් වුණ පසු ඒ වගේම ඒ කාලේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේට අනේ පිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව, ඒ වගේම කොසල් රජුරු මේ ආදී සෑම පිළිගැනීමක්ම ලැබිලා තිබුණා. ජේතවනාරාමයේ ආදී ආරාම පූජාවන් සිද්ධ වෙලා තිබුණා. ඒ තුල මහා වටිනා දේවල් තිබුණා.
එහෙම තියෙනකොට බුදුරජාණන් වහන්සේ අපට අවවාදයක් සැපයුවා. අර තිඹක් පමණ පණුව ගැවසීගත් මృతදේහය උතල තිබුණු රෙදි කඩ අරගෙන ශ්‍රී දේහයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් ඒක අරගෙන ඒකෙන් චීවරයක් සකස් කරගන්නට පාංශුකූල චීවරයක්. ඒ පෙන්වන්නේ අපිට අවවාදයෙන් අපේ ජීවිතය අද අපි ගත කරනකොට අවමයේ භික්ෂුවක් උපරිමේ කරගත යුත්තේ කොහොමද කියන එක. එතකොට ඒ විදිහට අවමය උපරිමේ ලෙස පවත්ව ගන්න කෙනෙකුට එතනින් එහාට වැටෙන්න තැනක් නැහැ. එතනින් එහාට වැටෙන්න තැනක් නැහැ. එතකොට එයා ජීවිතේ අවම සීමාව උපරිමේ බවට පත් කරගෙන තියෙනවා. අවම සීමාව උපරිමේ බවට පත් කරගත්ත කෙනාට ලෝකේ ගොඩාක් දේවල් හොයන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඔබට අවවාද අනුශාසනා කරනකොට ඒ බඳු ගුණයක පිහිටි භික්ෂුන් වහන්සේ නමක් ඔබට අවවාද අනුශාසනා කරනකොට ඔබට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා කරන්නේ අපරිමිතව ඔබේ අවශ්‍යතාවයන් සඳහා තව ගොඩාක් දේවල් හොයාගෙන යන තැනට නෙමෙයි. ඔබට අනුශාසනා කරන්නේ කොහොමද ඔබ අවමය තුළ උපරිමේ කරගෙන ජීවත් වෙන්න කියන එක. එතකොට ඔබට කියන්නේ මේ පාත්‍රයක් වාගෙන පින්ඩපාත යන්න කියන එක නෙමෙයි. අනුන්ට අතපාල ජීවත් වෙන්න කියන එක නෙමෙයි. ඒ වගේම ගිහියෙක් හැටියට ඔබට කියන්නේ මේ පාරේ වැටලා තියෙන රෙදි කෑලි හොයාගෙන ඇඳුමක් මහගන්න කියන එක නෙමෙයි. බස් හෝල්ට් එකකට හරි ගහක් මුලකට හරි වෙලා ඉන්න කියන එක නෙමෙයි. ඒ සමාජ ස්තරයට අනුව ඔබ ඔබේ අවම සීමාව ඔබ ඒ තුල අල්පේච්ඡතා ගුණය පුරුදු කළා නම් ඔබට එතනින් පහළට වැටුණා කියලා ඔබට දුකක් ඇත්තේ නැහැ. ඒ වගේම ඔබට උපයා ගැනීමට කියලා මහ විශාල බලාපොරොත්තු සහිතව අපරිමිතව ජීවිතය දිය කරන්න පැත්තක් හම්බ වෙන්නේ නැහැ. ඒ මට්ටම අනුව ඔබට පුළුවන් හික්පෙන්න. දැන් අද තියෙන සමාජය තුළ ඉන්න අසරණම, ඊතන්නකෝ දුප්පත්ම මිනිස්සයා කියලා. ඒ මිනිස්සයාටත් තියෙනවනේ කැමැත්තවල්. ඒ මිනිස්සයාටත් තියෙන ආසාවල්. ඒ මිනිස්සයා තමන්ගේ ඉලක්ක කරා, තමන්ගේ ආසාවන් කරා ඒ දේවල් සපයා ගැනීම සඳහා කැප වෙනවා, දුක් වෙනවා, මහන්සි වෙනවා, ලැබුණොත් සතුටු වෙනවා, නොලැබුණොත් දුක් වෙනවා. අසරණම දුප්පත්ම දුගී මිනිස්සෙක් දිහා බැලුවත් ඔබට ඔහුගේ ජීවිතය තුළ ඒක දකින්න පුළුවන්. එයාටත් ඉලක්කයක් තියෙනවා. අඩුම තරමේ එදා වේල කොහොමද අමාරුවක් නැතුව හොයාගන්න කියන තැනින් හරි යා මහන්සි වෙනවා. ඒකට ලැබුණොත් එයා සතුටු වෙනවා, නොලැබුණොත් එයාට දුකටපත් වෙනවා. ඒ වගේම එයාගේ අනාගත ජීවිතේ කොහොමද එයා යම් කිසි දෙයක් ඉතුරු කරගෙන සැපවත් කරගන්න කියන එක ගැන සිහින දකිනවා. ඒ ගැන කල්පනා කරනවා. මානසිකව බලාපොරොත්තු තියෙනවා, තෘප්තිමත් බවක් නැහැ. දැන් මේ අතෘප්තිකර මනසක් එයාගේ තියෙනවා. හිතන්නකෝ ලෝකේ ඉන්න ධනවතා කියලා. හොඳම ධනවතා. එයාගේ බලාපොරොත්තු නැද්ද? දැන් තෘප්තියකටපත් වෙලා දෙයා ඉන්නේ. නෑ, එයාට තියෙනවා තව ඉලක්ක. එයාට තියෙනවා තව ආසාවන්. එයාගේ තියෙනවා තව බලාපොරොත්තු. එයාගේ තියෙනවා සමහර විට එයාට කිසිම දෙයක් මින්මත්තට නොකල හිටියත් එයාට මේ ජීවිතේ බොහොම සැපසේ වාසය කරන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නෑ. එයාට තව බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එයාගේ තව ආසාවන් තියෙනවා. ඒවා එයා ඉෂ්ට කරගන්නට ඕනේ. එතකොට එතනක් තියෙන්නේ හරි අතෘප්තිකර මනසක්. එයා බලාපොරොත්තු වෙන දේවල් ලැබෙනකොට සතුටු වෙනවා, නොලැබෙනකොට දුකටපත් වෙනවා. එතනත් අතෘප්තිකර මනසක්. එතකොට ලෝකේ දුගියගෙත් ඒ වගේම ලෝකේ බලවන්තම කෙනා ළඟට යන නැතිනම් ධනවතාම ළඟට යනකම්මත් තියෙන අතෘප්තිකර මනසක් නම් ලෝකයේ ඇතුලේ මේකෙන් නිවීමක් ලබන්න බෑනේ. ඔය දෙක අතරතුර ඉන්න කාටවත් නිවීමක් ලබන්න බෑ. සැනසීමක් ලබන්න බෑ. හැබැයි ඒ ධර්මයේ තේරුම් ගත්තා නම් කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තා නම් ලෝකේ ඉන්න අන්තිම මට්ටමේ ඉන්න දුගියෙක් එයා තෘප්තිමත් මනසින් අල්පේච්ඡව එයාගේ ජීවිතය ගත කරගන්න අවශ්‍යතා ටික පරිමහ ගන්න එයා දන්නවා. ලද දෙයින් සතුටු වෙන්න එයා දන්නවා. ලෝකේ බලවතෙක් ධර්මය අවබෝධ කරගත්තා නම් එයා දන්නවා එයාගේ සීමාව එයා තෘප්තිමත් වෙන්නේ කොහොමද කියලා. ඒකෙන් කියන්නේ එයා දුගියෙක් වගේ ජීවත් වෙන්න ඕන කියන එක නෙමෙයි. එයා දන්නවා මේ මට්ටමේ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. ওই දෙක අතරතුර ඉන්න හැම කෙනෙක්ම දන්නවා තමන්ගේ මට්ටමින් අල්පේච්ඡතාවයේ තියාගන්නේ කොහොමද කියන එක. නිසා ඔබ ඉන්න මට්ටමින් ඔබ අල්පේච්ඡව ජීවත් වෙන ලෝකයට අනවශ්‍ය විදිහට වටිනකමක් දෙන්නේ නැතුව. ඒකට මේ අවුරුද්දේ මේ කතාව කියන්නේ අපිට අපේ ජීවිතයේ දිහාවට ආපහු හැරිලා බලන්න අවස්ථාවක් තියෙනවා. අපිට අපේ ජීවිතයේ දිහාවට අපිට නුවණින් කල්පනා කරන්න හොඳ අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ කල්පනාව අපි කල්පනා කිරීම තුළ
සමස්ත සමාජයටම යහපතක් වෙන්න පුළුවන් තැනක අපේ රටාද වැටිලා තියෙන තැනක අපි ජීවත් වෙනවා. ඔබ ඔබේ අවශ්‍යතා මනාව හඳුනගෙන ජීවත් වෙනවා. ඒ නිසා අල්පේච්ඡතාවය පුරුදු කරන්න ඕනේ. ඔබේ සීමාව ඔබේ ජීවිතයට අවශ්‍ය වෙන දේවල් ඔබ සනිටුහන් කරගන්නට ඕනේ. බෙදා ගන්න අත්‍යවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල්, අනවශ්‍ය දේවල් ඔබේ ජීවිතේ. අත්‍යවශ්‍යම දේවල් මොනවාද? අත්‍යවශ්‍යම දේවල් ටික තියාගන්න. ඔබට කෑම බීම ටික අත්‍යවශ්‍යයි, ඉන්න තැනක් අත්‍යවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යයි. ඒ අර්ථය සඳහා බෙහෙත් අත්‍යවශ්‍යයි. එතකොට මේ දේවල් වලත් අපිට තියෙනවානේ අපි සමහර වෙලාවට අපි ඇඳුම් අඳින්නේ ඇඳුමකින් වෙන කෘත්‍ය සම්පාදනය කරගන්න නෙමෙයි අනුන්ට පෙන්නන්නේ. එතකොට අනුන්ගේ හිත දිහා බලලා අනිත් අයට මාව මේ විදිහට පේනවා ඇති ලස්සනට කියලා අපි හිතින් අනුන්ගේ හිත ගැන හිත සතුට වෙනවා. වෙනතුනේ මේ අපි අනුන් ගැන හිත සතුට වෙන පිරිසක් නේ අපි. Taman ඇඳුමක් අරගෙන අනුන්ට මේ විදිහට ලස්සනට මාව පේනවා ඇති කියලා අපි ඒක ගැන සතුට වෙනවා. අනුන් ගැන හිත සතුට වෙන්නේ. ගයක් තියෙන ඒ උනාට ඒක හරිනේ තමන්ගේ ගෙදර ගැන අනිත් අය හිතන විදිහ ගැන හිතලා සතුට වෙන මිනිස්සු ඉන්නේ. මේ සාමාන්‍යයෙන් පෘථජන හිතකට ඇති වෙන නිරායාසයෙන් ඇති වෙන හැඟීම් සංකල්ප ඒවා සාමාන්‍ය දේ නෙමෙයි. හැබැයි අන්න ඒ මත්තේ යපෙන්න එපා. ඒ මත්තේ ඒ ඇති වෙන හැඟීම් වල ඔබ මුලා වෙන්න එපා. ඒවා පාලනයකට නතු කරගන්න. ඒ දේවල් වලින් සිද්ධ වෙන අවශ්‍යතාවය තේරුම් ගන්න. දිව පිනවීම සඳහා ආහාර ගන්නවට වඩා ශරීරයේහි පැවැත්ම සඳහා ආහාරය ගන්න තැනටපත් වෙන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ ජීවිතය බොහොම සංවර කරගන්න. අනවශ්‍ය දේවල් හැටියට තියෙන ගොඩක් දේවල් ඔබේ ජීවිතෙන් ඔබට අයින් කරගන්න පුළුවන්. අවමය ඔබේ මට්ටම අනුව ඔබට හම්බෙන අවමය ඔබේ උපරිමේ බවට පත් කර ගැනීම තුළ. අවමය උපරිමේ කර ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ අනික් සියල්ලම ඔබට අයින් කළා දාලා අවම මට්ටමින් යැපිය යුතුයි කියන එක නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට ගහක් මුල ඉන්න එක ගැන වර්ණනා කරපු බුදුරජාණන් වහන්සේ, පිණ්ඩපාතයෙන් ලැබෙන භෝජනය ගැන වර්ණනා කරපු බුදුරජාණන් වහන්සේ 18 කෝටියක් වියදම් කරලා ගත්ත ඉඩමක 18 කෝටියක් වියදම් කරලා හදපු ආරාමයක් පිළිගත්තා. ජේතවනාරාම පූජාව. එතකොට හැබැයි ඒක ඇලෙන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියානේ. ඒ භික්ෂුන් වහන්සේලා ඒක ඇලෙන්නේ නැතුව එතන වැඩ හිටියා. එතකොට ඒක අතහැරලා ගහක් මුලක ඉන්න වෙනකොට ඒකේ වෙනසක් තිබුණේ නෑ මනස. ඒක තමයි වටින්නේ. ඒ නිසා ඔබ ඉන්න පරිසරය ඔබ අවමේ උපරිමේ කරගත්ත කියන එකෙන් කියන්නේ ඔබ මේ දේවල් පරිහරණය කිරීම නොවිය යුතුයි කියන එක නෙමෙයි. ඔබ ඔබේ සීමාව ඇතුලේ අවමේ උපරිමේ කරගන්න කියලා කිව්වේ නිසා. සා අවම මට්ටම තුල ජීවත් වෙන ඔබට අනිත් දේවල් නැති වෙලා ගියා කියලා දුකක් නෑ. එතකොට ඔබ අල්පේච්ඡව ජීවත් වෙන කෙනෙක්. ඒ ගුණය ඔබේ ජීවිතයට පුරුදු කරපු කෙනෙක්. සිටුමාලිගාවේ රජමාලිගාවේ දානෙට වැඩිය පිණ්ඩපාත ගැන වර්ණනා කරපු භාග්‍යතුන් වහන්සේ. වටිනාකම තියෙන්නේ පිණ්ඩපාතේනොත් එදා වේලකට හොයාගන්න බැරි දුප්පත් මිනිස්සෙක් ළඟට මහකස්සප මහ රහතන් වහන්සේ අර දුගියෙක් ළඟට පිණ්ඩපාත යන්නේ ඇඟිලි කුණු වෙලා තියෙනකොට ඒ දුගියගේ ඇඟිල්ලක් ගැලවිලා වැටෙනවා පාත්‍රයට. ඒක අයින් කරලා දානේ වළඳනවා. එතකොට එතන ගැටීමක් ඇති උනේත් තව තැනකට අසදිස මහා දානෙට ගියපුවාම එතන සතුටටපත් වෙන මනසක්වත් එතන තිබුණේ නැහැ. ඒක තමයි වටින්නේ. ඒ නිසා අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ ජීවිතේ ඔබ අවමය තුලම ජීවත් විය යුතුයි කියන එක නෙමෙයි. අවමය උපරිමේ කරගෙන ඔබේ ජීවිතේ පවත්වා ගන්න. හැබැයි අනිත් දේවල් පරිහරණය කරන්න. ඒ දේවල් ලැබුණා නොලැබුණා ඔබට ඒ අනුව ඔබ ජීවිතේ තීරණය කරගන්න එපා. එතකොට ඔබේ ජීවිතයේ බෞද්ධයෙක් හැටියට ඔබේ ජීවිතය ඒ ඔස්සේ හික්මව ගන්නට ඔබ මහන්සි ගන්නට ඕනේ. බෞද්ධයෙක් කියලා කියන්නේ නිකම්ම කියන වචනයක් නෙමෙයි. මේක නමට තියෙන්න ඕනේ වචනයක් නෙමෙයි. ඒක තියෙන්නට ඕනේ ඔබේ ප්‍රතිපත්තිය තුළ, ඔබේ ගුණධර්ම තුළ, ඔබේ අවබෝධය තුළ ඒක තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ ඒ දේ පුරුදු පුහුණු කරන්න. පහුගිය අවුරුද්ද දිහාවට ඔබ හැරිලා බලන්න ඔබ ජීවත් වුණේ කොහොමද? ඔබේ පවුල තුළ ඔබ කාලය ගත කරේ කොහොමද? ඔබේ පවුල ඔබ මෙහෙයුවේ කොහොමද? ඒ හරහා ඔබ මුළු රටටම ඔබ දීලා තියෙන දායකත්වය මොකක්ද ඔබේ? ඒ දේවල් ගැන ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. එතකොට බුදුදහමේ තියෙන මේ අෂ්ටලෝක ධර්මය අනුව කම්පා නොවන මනසක් හදාගන්න තැන මූලික අදිතාලම තමයි ගුණධර්ම තමන් තුළ උත්පාදනය කර ගැනීම. අප්පෙච්ච සන්තුට්ඨිතා ගුණ නිර්මාණය කර ගැනීම. ඒ තුළ ඔබේ ජීවිතය ඔබ කොච්චර දුරට අරන් ඇවිල්ලා තියෙනවද කියන එක බලන්න. අපි මහා ගැඹුරු ධර්ම කාරණා කතා කරන්න කලින් අපේ පැවැත්ම ඇතුලේ තියෙන සංවරය අපි බිහි කරගත යුතු වෙනවා.
ඒ දේ නැතුව අපි කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා ඒතන අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි. ඔබේ ජීවිතය තුළ ඔබ මේ වගේ ಗುಣධර්ම පුරුදු කරලා තියෙන්නට ඕනේ. ඔබේ ජීවිතයේ පැත්තට හැරලා බලනකොට පසුගිය අවුරුදු කීපය ගැන ඔබ වෙනෙහි කරලා බලනකොට ඔබට පේනවා ඔබ අල්පේච්ඡ ගුණේ කොච්චර දුරට පුරුදු කරලා තියනවද? ඔබ කරා බාධා පැමිණෙනකොට ඔබ ගුණේ ගැන හිතලා කොච්චර ඔබේ සංවරය හදාගෙන තියනවද කියලා පිටුතුනි මහ සැනසීමක් දැනේ ඔබට ඔබ ගැනම. ඔබ අද ඉඳලා පටන් ගන්න ඔබට එහෙම එකක් දැනෙන්නේ නැත්නම් ඔබට ඊළඟ අවුරුද්ද වෙනකොට ඔබට සතුට වෙන්න පුළුවන්. මම මේක පුරුදු කරලා තියෙනවා. මෙච්චර අපහසුතාව වෙනකොට මම ඒව ගැන කම්පා නොවී ඉඳලා තියෙනවා. මට යැපෙන්න අවශ්‍ය මූලිකම අවශ්‍යතා ටික තුළ මම ජීවත් වෙලා තියෙනවා කියලා. ඒක ලේසි නෑ හිත එතනට පුරුදු කරනවා කියන එක. හැබැයි මේ යුද්ධය, ඒ පුරුද්ද ඔබ සිද්ධ කරන්නට අවශ්‍යයි. එතකොට මේ අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්ම ඔබේ ජීවිතය තුළ පුරුදු කිරීම අනිවාර්යයෙන්ම ඉලක්කයක් බවට පත් කරගෙන ඒක ඔබේ ජීවිතය තුළ තියාගන්න. සන්තුට්ඨිතාවය කියලා කියන්නේත් ඒකයි. සල්ලහුක වත්ති කියලා කියන්නේත් ඒකයි. සැහැල්ලු පැවැත්මක් තියෙනවා. සන්තුට්ඨිතාවය කියලා කියන්නේ අපිට අර අතෘප්තිකර මනසෙන් මිදිලා අපි දන්නවා ලද දෙයින් සතුටටපත් වෙන. අපි දන්නා ඇඳුමක් තියෙන්නේ ඇයි කියලා. අපි දන්නා ඇඳුම තියෙන්නේ කුමන අර්ථයකටද කියලා. අපි අර අනුන්ගේ හිත ගැන හිත සතුටු වෙන මිනිස්සු නෙමෙයි. එච්චරම උඩ වෙලා නැහැ. අපි දන්නා ඇඳුමකින් සිද්ධ වෙන අර්ථය මොකද්ද කියලා. එයා හැරිලා ඉන්නේ තමන්ගේ පැත්තට. එයා කය පරිහරණයට ආහාරය හොයන කෙනෙක්. එයා තමන්ට නොතෙමී අවැසි සුළං වලින් තමන්ගිට පීඩාවකටපත් නොවී ඉන්නට ගෙදරක් දොරක් හදාගන්න කෙනෙක්. එතකොට එයා ඒක ඒ මට්ටම අනුව වෙන්න පුළුවන්. හැකියාව නැති කෙනෙක් එයා මැටියෙන් යාගේ ගේ හදාගන්න පුළුවන්. හැබැයි එයා එතන ඉන්නේ තෘප්තිමත් මනසකින් නම්. ඊට වඩා හැකියාව තියෙන කෙනෙක් ඊට වඩා හොඳට ගයක් හදාගෙන එයා ඉන්නේ එතන ඉන්නේ තෘප්තිමත් මනසකින් නම්. හොඳටම හදන්න පුළුවන් කෙනෙක් අපි සම්මුතිය අනුව කියනකොට හොඳම මට්ටමේ ගයක් කියලා කියන්න පුළුවන් මට්ටමේ දෙයක් හදාගන්න පුළුවන් කෙනෙක් ඒ මට්ටමින් හදලා ඒ දෙන්න ඔක්කොම ඉන්නේ තෘප්තිමත්ව අතෘප්තිකර හැඟීමක කවුරුත් නැහැ. කාටවත් ඕනේ තව කෙනෙක් වගේ වෙන්න. එයා දකින්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ මට්ටම තමන් හැසිරිය යුතු මට්ටම තමන් ජීවත් වෙන්න ඕනේ සීමාව මොකද්ද කියලා. අන්න ඒක හඳුනගෙන ජීවත් වෙනවා නම් අපිට ජීවිතේ තැවීම් නැහැ. අපිට ජීවිතේ ගොඩක් වෙලාවට දුක් වෙන්න හේතු නැහැ. ඒ නිසා මේක ඍණාත්මකයි නෙමෙයි ජීවිතේට දුකේන පැත්ත වහලා දාන ධනාත්මක පැත්තක්. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ දුක පිළිබඳව නෙමෙයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ලෝකේ සැපවත් බව පිළිබඳව. නිවන කියලා කියන්නේ පරම සැපය ලෝකේ තියෙන. බුදුරජාණන් වහන්සේ පරම සැපය ලබා ගන්නේ කොහොමද කියලා කිව්වේ. නැති වෙලා යන දුක උපද්දන දේවල් සැප හැටියට ගන්න එපා කියලා දේශනා කළේ නිසා. නිසා ලෝකෙත් එක්ක අපි මේ ගැටෙන ගැටීම අඩු කරගෙන අපි මේක අපේ ජීවිතේ හදා ගන්නට ඕනේ. ඒ නිසා ඔබ පුරුදු පුහුණු කරන්න අර ගැඹුරු ධර්ම කාරණා ගැන කතා කරනවා වගේම ඔබේ ලෞකික ජීවිතය සම්මුති ජීවිතය ඔබ කොහොමද ධර්මානුකූලව ගුණධර්ම වලින් පෝෂණය කරගන්නේ කියන එක. ඒක අනිවාර්යෙන් ඔබේ ජීවිතය තුළ පුරුදු පුහුණු කළ යුතු දෙයක්. ඔබේ ජීවිතය තුළ උපදවා ගත යුතු දෙයක්. එතකොට ඒක තමයි අපිට බුද්ධ ශාසනයකින් ලබන්නට පුළුවන් බොහෝ ප්‍රතිඵල අතර තවත් දෙයක්. ඒ හින්දා එතනින් සීමාවකට පත්වන්න එපා. ඔබ ධර්මයේ තුල හැසිරෙන කෙනෙක් විදිහට බණක් අහලා ගැඹුරු ධර්ම කාරණා ටිකක් දැන ගැනීම තුළ පමණක් ඒක සීමාවකට පත් කරගන්න එපා. ඊට වඩා එහාට යන විදිහේ දර්ශනයක් ඔබේ ජීවිතය තුළ භාවිත කරන්න ඔබ පුරුදු වෙන්න. ಗುಣධර්ම විදිහට ඔබේ ජීවිතය තුළ මේ දේවල් ප්‍රකට වෙන්න ඕනේ. එතකොට අපේ ජීවිතය තුළ මේ දේවල් ප්‍රකට වෙන්නේ නැත්නම් අපිට එතන ප්‍රශ්නයක් තියෙන අපේ ධර්මය. අපි වඩන ප්‍රතිපදාව ඒක අපිට ප්‍රශ්නයක්. ඒක ඇයි ඒක දියුණු වෙන්නේ නැත්තේ අපේ සිත තුළ කියලා. ඒ නිවීම අපිට ලබන්න බෑ. ಗುಣධර්මයන් පැත්තෙන් ඔබේ දියුණුව පේන්නේ නැත්තම්. එනිසා ජීවිතයකට කෙනෙකුට අවශ්‍ය දෙයක් අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතාවය, සල්ලහුක වෘත්තිය, සැහැල්ලු පැවැත්ම. මේක ඊටාම වැදගත් ජීවිතයකට, තමන්ගේ ජීවිතයකට ඊටාම වැදගත්. ඒ නිසා ඔබ පුරුදු පුහුණු කරන්න. මේ වසර තුල ඔබ පුරුදු පුහුණු කරන්න. ඒකට මනස යොමු කරන්න. ඔබ ජීවිතයකට පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන එක ගැන උත්සාහවත් වෙන්න. ජීවිතයේ ඔබට ඇතිවෙන අවශ්‍යතාවයන් සෑම දෙයක්ම ඔබ කළමනාකරණයකට ලක් කරන්න. අත්‍යවශ්‍ය දේවල් මොනවද? අවශ්‍ය දේවල් මොනවද? අනවශ්‍ය දේවල් මොනවද කියලා. අත්‍යවශ්‍ය දේ අනිවාර්යෙන් ඔබ සිද්ධ කරගන්න. අවශ්‍ය දේ හැකිතාක් බරක් නොවන විදිහට පාලනය කරගන්න.
අනවශ්‍ය දේ ජීවිතෙන් අයින් කළා දාන්න. ඔබට පුළුවන් බොහොම අල්පේච්ඡ සන්තුෂ්ඨිතා සහිත ජීවිතයක් ජීවත් කරවන්න. එතනින් ඔබට ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් අපට ධර්මදේශනා කරනකොට ලෝකෝත්තර ප්‍රතිපදාවට පෙර ආතු අපිට පෙන්වන දේවල් තමයි ඔය කියන දේවල්. අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය ආදී දේවල්. ඒක භික්ෂුන් වහන්සේ නමක් නම් භික්ෂුන් වහන්සේගේ ජීවිතේ පුරාවට උන්වහන්සේ පුරුදු කරපු දෙයක්. ගිහි කෙනෙක් නම් ගිහි ජීවිතේ පුරාවටත් එයා භික්ෂුවකින් අවවාද අනුශාසනා ලබන ආදර්ශයක් ලබන අය හැටියට ඔහුගේ ජීවිතේ පුරාවට පුරුදු පුහුණු කළ යුතු දෙයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අද සමාජයේ ටිකක් හිතන්නේ අර විපරීත විදිහටත් කල්පනා කරනවානේ. ඔය කිව්වට හාමුදුරුවෝ කොහොමද ජීවත් වෙන්නේ? උන්වහන්සේලාගේ ජීවිතය තුළ අල්පේච්ඡ පැවැත්ම තියනවාද? පින්නතුනේ මෙතනදී අපි එහෙම කල්පනා කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔබට පේන්නේ නැහැනේ භික්ෂුන් වහන්සේලාගේ හිතේ ඇලීම බැඳීම තියෙන මොන මට්ටමෙන්ද කියලා. දැන් අපි මොන මට්ටමේ ජීවත් වුණත් හෙට වෙනකොට ඉන්න භික්ෂුන් වහන්සේ පාත්‍රය අරගෙන එළියට බහැලා යන්න පුළුවන් මනුස්සෙන් ඉන්නවනම් දේවල් සියල්ලම කඩාගෙන වැටුණා කියලා උන්වහන්සේගේ හිතට දුකක් දැනෙන්නේ නැත්තම් පින්නතුනි එතන නිවීමක් තියෙන, එතන වෙනසක් තියෙනවා. එනිසා භෞතික පැවැත්ම දිහා විතරක් බලලා තීරණය කරගන්න එපා මේ නිවීම කියන්නේ මොකද්ද, සැනසීම කියන්නේ මොකද්ද කියලා. අල්පේච්ඡතාවය කියලා කියන්නේ දුක් විඳිනවා කියන එක විතරක් නෙමෙයි. දුක් විඳින එක නෙමෙයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. සන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ දුක් විඳලා සතුට වෙනවා කියන එක එහෙම නෙමෙයි. වර්ධවා ගන්නට එපා. අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ ජීවිතේට මොන දේ ලැබුණත් එයා දන්නවා එයාට අත්‍යවශ්‍ය සීමාව මොකද්ද කියලා. එයා එතන ඒ දේ තමන්ගේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් විදිහට අරගෙන එතන සතුට හෝ දුකටපත් නොවේ. ඒක කලමනාකරණය කරගන්න තරම් දක්ෂයෙක් වෙලා තියෙනවා. ඒක ලේසි නෑ. ඒක මානසිකව ඔබට කරන්න වෙන අරගලයක්. අරගල කියනකොට අද දවසේදී අපිට අහන්න ලැබෙන්නේ අරගලමනේ. ඔබට දකින්න ලැබෙන්නේ අරගල. ඉතින් මේ අරගලය ඊට වඩා බොහොම ශක්තිමත් අරගලයක් අපිට කරන්න පුළුවන්කම තියෙන අපේ මනස පැත්තේ. අපිට මහා අරගලයක් කරන්න තියෙනවා. මේ ලෝකේ ඉන්න හොඳම අරගලකරු නැතිනම් හොඳම විදිහට අරගලය කරපු උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බෝධිසත්ව කාලේදී මහා පුදුමාකාර අරගලයක් නිකලේ. අද අරගලයක් කරනකොට සහයෝගය බලාපොරොත්තු වෙනවා. එක්කෙනෙක් කෑ ගහනකොට එයාගේ සහයෝගයට තව පිරිසක් ඉන්න ඕනේ ඒක සාර්ථක වෙන්න. බෝධිසත්වයන් වහන්සේ කරපු අරගලය දිහා බලන්නකෝ. රටක් රාජ්‍යයක් අතහැරලා චක්‍රවර්ති සම්පත්තියක් පසකින් තබලා ඒ වගේම තමන්ගේ මේ මහා ප්‍රියම්බිකාව පැත්තකින් තබලා තමන්ගේ ඉපදුණු දරුවව අතහැරලා දාලා අරගලයක් කළා. ඒ අරගලයේ මේ දුක නැති කරලා කොහොමද ලෝකෙට සැනසීම පෙන්වන්නේ? කොහොමද දුක නැති කරන මගක් හොයාගන්නේ? මේ විදිහට ගියොත් ලෝකේ හැමෝම දුක තුල ඉන්නවා, ජීවත් වෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධව දුක නැති කරලා සැප උපදින්නේ කොහොමද කියන අරගලය තමයි කළේ. නැහස ඒකට කොච්චර වෙහෙසක් ගත්තද ඒකත් එක්ක එකට ජීවත් වෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒකත් එක්ක එකට හඬ නගන්න කවුරුත් හිටියේ නැහැ. ඒක තමන්ම ඒ අරගලේ ක්‍රියාත්මක කළා. යුද්ධ කරන්න තිබුණේ භෞතිකව නෙමෙයි, යුද්ධ කරන්න තිබුණා මානසිකව. භෞතිකව ආපු දේවලුත් තිබුණා. මානසිකව උන්වහන්සේට මහා කෙලස් යටපත් කරන්නේ කොහොමද කියන මාර්ගය උත්පාදනය කරන්න උන්වහන්සේට මහා අරගලයක් කරන්න සිද්ධ වුණා. පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකේ වැඩ කරන එක අමාරුයි. එදිනෙදා වැඩ කරන එක අමාරුයි. එහෙම නැත්නම් මේ ජීවන අරගලයේ යෙදෙන එක තමයි අමාරු කියලා. පින්නතුනේ ඇත්තටම අමාරු හිතත් එක්ක අරගල කරන එක. ඔය ඕන අරගලකාරයෙකුට එක පැයක් ඉඳගෙන භාවනාවක් කරන්න දුන්නොත් එහෙම යාට හිත රැක ගන්න පුළුවන් කමක් නැහැ. එක සතියක් ඇවිල්ලා බ්‍රහ්මචාරීව සීලයක් ආරක්ෂා කරගෙන බණක් භාවනාවක් කරගන්න විදිහක් කියලා දුන්නොත් එහෙම ඒකට යන්න පුළුවන් කෙනෙක් ලේසියෙන් හොයාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන්ගේ ජීවිතය තුළ එයාට මානසික අරගලයක් කරන්න තරම් ශක්තියක් නැහැ. එතනදී හැමෝම දුර්වලයෝ. කාමයේ වෙනුවෙන් අරගල කරන්න පුළුවන් වුණාට නෙක්ඛම්මයේ වෙනුවෙන් අරගල කරන්න ලේසියෙන් කෙනෙකුට බෑ. ඔබ බෞද්ධෙක් හැටියට ඔබ නෙක්ඛම්මයේ වෙනුවෙන් අරගල කරන්න දක්ෂයෙක් බවට පත්වන්නට ඕනේ. ඔබේ ජීවිතය ඔබ මානසික අරගලයකට සූදානම් වන්නට ඕනේ. ඒක තමයි ශක්තිමත් බව කියලා කියන්නේ. සමහර වෙලාවට පින්නතුනේ මේ දවසක් මහන්සිලා කුලී වැඩ කරන එක පහසුයි එක පැයක් භාවනා කරනවට වඩා.
ඒ කියන්නේ දෙයක් කරන්න ඒක ලේසියෙන් බෑ කෙනෙකුට හිත ආරක්ෂා කරගන්නවා කියන එක. ඒක ලේසි මහන්සියක් නෙමෙයි ගන්න ඕනේ. කායික දේවල් නම් භෞතික දේවල් නම් අතට පයට අහු වෙන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අතට පයට අහු වෙන්නේ නැති මේ මනස සංවර කරනවා කියන එක ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ප්‍රඥාවන්තයෙකුට නුවණැත්තෙකුට වීරිය තියෙන පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක්. නිසා ඔබ අරගල කළ යුතුයි ඔබේ මනසත් එක්ක ඔබ අරගල කළ යුතුයි ඔබේ කෙලෙස් ධර්මයන් එක්ක. ඔබව දුක්සහිත සසරට පමුණවපු කෙලෙස් ටික තාම ඔබ ළඟ ඒ විදිහටම තියෙනවා. ඒ කෙලෙස් ටික තාම ඔබ ළඟ ඒ විදිහටම තියෙනවා. ඒ කෙලෙස් ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කෙලෙස් ටික තමයි වැඩ කරන්නේ. ඒක මේ ජීවිතය අවසන් වෙනකොටම තව තැනකට ප්‍රතිසන්දියක් අපිට අරගෙන ගෙනහිලා දෙනවා. එහෙම තැනක ජීවත් වෙන අපිට කොච්චර අපි අප්‍රමාදී වන්නට ඕනේද පින්නතුනි? කොච්චර අපේ ජීවිතය ඇතුලේ අපි සංවර වෙන්නට ඕනද? කොච්චර අපේ ජීවිතය ඇතුලේ අපි ඒකෙන් මිදීම සඳහා අරගල කරන්නට ඕනද? ඒ නිසා ඔබ භෞතික සම්මුති පැවැත්ම වෙනුවෙන් අරගල කරන්න. හැබැයි මානසික අරගලය අතහර ගන්න එපා. හැම වෙලාවකදීම ඔබ මානසික අරගලයට මොහොතක් දෙන්න, තැනක් දෙන්න. මොකද ඔය දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ මානසික අරගලයකින් විතරයි. ඔබ අද ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ තැනක් හොයාවි, ඔබ තැනක් හදන්නට මහන්සි වේවි. හැබැයි ඔබේ දරුවන් වෙනුවෙන් හදන්න වෙනකොට හෙට දවසේදී ඒ අය ඔබේ දරුවෝ නොවී තියේවි. ඔබ තවත් ත්‍රිසංගත ලෝකයක තැනක උත්පත්තිය ලැබලා නම්, ඔබ ගිහිල්ලා പ്രേත ලෝකයක ඉපදිලා නම්, ඔබ ගිහිල්ලා මහා පායක ඉපදිලා නම් මොකද්ද කරපු දේ තියෙන තේරුම? ඒ නිසා මානසික අරගලයක් ඔබ කරන්න. බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා, රටේ පැවැත්ම සඳහා, ජීවත් වෙන භූමිය පවත්වා ගැනීම සඳහා ඔබ කරන අරගලය ඒක ඔබ වෙනම කරන්නේ. ඒක සම්මුති පැවැත්මනේ. ඒක ලෝකයේ තුල ඔබ සිදු කරන ව්‍යායාමය. ඒක සම්‍යක් ව්‍යායාමයක් ලෙස පවත්වාගෙන යන්න ගැටලුවක් නැහැ. හැබැයි ඔබ මානසික අරගලය අමතක කරන්නේ නැතිව මානසික අරගලයට ඔබේ ජීවිතයේ භූමිකාවක් දෙන්න. ඒක තමයි ගොඩක් දෙනෙක් අමතක කරන දේ. ඒ නිසා ඒකට ඉඩ ලබා ගන්නට ඕනේ. මේ දේවල් නැති වෙලා තියෙනකොට නෙමෙයි, ප්‍රශ්න නැතුව තියෙනකොට නෙමෙයි, ප්‍රශ්න තියෙනකොට හිත රැක ගන්න එක තමයි පින්නතුනේ වටිනාම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙන වෙලාවේදී ඔබේ හිත රැකගෙන ඒවලට මුහුණ දෙන්නට ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න. ඔබේ ජීවිතයේ යහපත් පැත්තකට ගන්න ඔබට පුළුවන්කම ලැබේවි. අෂ්ටලෝක ධර්මයට අනුව නොපෙරළෙන මනසක් කියලා කියන්නේ ඒක ඊටාම ශක්තිමත් මනසක්. මහා ඒක ඝන පර්වතයක් සතර දිසාවෙන් සතර අනු දිසාවන්ගෙන් එන හුළඟකට කම්පා කරන්න පුළුවන් කමක් නැහැ වගේ. ඔබේ මනස ධර්මයේ තුල ස්ථාපනය වුණ මනසක් නම් ඒ මනස මොකකින්වත් කම්පා කරලා දාන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතෙන්ට තමයි අපි වෑයම් කරන්නට ඕනේ. එතනට තමයි අපි උත්සාහවත් වන්නට ඕනේ. අපේ මනස කොහොමද අකම්පිත මනසක් ලෙස අපි පවත්වා ගන්න කියලා. ඒක පවත්වා ගන්න අවශ්‍ය දර්ශනයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒක අර සම්මුති රාමුව ඇතුලේ, සම්මුති ලෝකයේ ඇතුලේ අපි රැඳිලා ඉන්නේ නැතුව ඒ සම්මුති රාමුව, සම්මුති පැවැත්ම ඉක්මවා ගිහිල්ලා ජීවත් වෙන තැන. ඒක ඇතුලේ සම්මුති ලෝකයේ ඇතුලේ තියෙන කුණාටු නැහැ. සම්මුති ලෝකයේ ඇතුලේ තියෙන කටුඹුල් නැහැ ඒක ඇතුලේ. සම්මුති ලෝකය කියලා කියන්නේ මොකද්ද? සම්මුති ලෝකය කියලා කියන්නේ ඔබ වටිනකමක් දෙන, ඔබ නොවටිනකමක් දෙන ලෝකෙට. වටිනකමක් දෙන, නොවටිනකමක් දෙන ලෝකෙට මම ඉන්නවා, තව අය ඉන්නවා, තව අය මෙහෙම දේවල් කරනවා. මේ විදිහට ඔබට හිතෙන, හඟින, කල්පනා කරන, දැනෙන ලෝකයක සම්මුති ලෝකයක යථාර්ථය නෙමෙයි. ඒක ඔබ ජීවත් වෙන්න සකස් කරගත්ත මායාත්මක ලෝකයක්. ඒක විඥානයේ නැමැති මායාකාරය හදලා දෙන දෙයක්. ඒක ලෝකේ පරමාර්ථය නෙමෙයි. ඒක ලෝකේ යථාර්ථය නෙමෙයි. යථාර්ථ ධර්මයේ වෙන්නේ හේතුඵල ධමයක්. යථාර්ථ ධර්මයේ බවට පත් වෙන්නේ ස්කන්ධ ධර්මතා ටිකක්. ඒ ධර්මයේ ඇතුලේ මම කියලා ගන්න දේවල් තිබුණේ නැහැ. මගේ කියලා ගන්න දේවල් තිබුණේ නැහැ. මගේ ආත්මය කියලා ගන්න දේවල් තිබුණේ නැහැ. එහෙම නොතිබුණු හුදු හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්ම සම්තතියක් ඇති තැනක පුද්ගල භාවයෙන් ලෝකය ඇසුරු කරනකොට පුද්ගල භවෙන් ලෝකය ඇසුරු කරන මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා. ඒ දේවල් සත්‍යය, පුද්ගලයෝ, ආත්ම සංකල්පනාවන් විදිහට. වටින නොවටින වස්තුන් විදිහට. දැන් වටින දේවල් තියාගෙන නොවටින දේවල් ජීවිතෙන් ඈත් කරලා දාලා මිනිස්සුන්ට ඇලීම, ගැටීම උපද්දගෙන යන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මේක අපිට අපි විසින්ම උපදවගත්ත දෙයක්.
අසාරවත් දේ සාරවත් හැටියට කල්පනා කිරීම නිසා ඉපදුණු දෙයක්. ඒ නිසා අසාරවත් දේ අසාරවත් දේ හැටියට දකින්න. සාරවත් දේ සාරවත් දේ හැටියට දකින්න. මිනිස්සුන්ට ගොඩක් වෙලාවට මෝඩකම් වලින් වැහුනහම, ද්වේෂයෙන් අන්ධ වුනහම මිනිස්සුන්ට යථාර්ථය මොකක්ද කියන එක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහර වෙලාවට තමන්ගේ විනාශය තමන්ම ලං කරගන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව මෝහයෙන්, ද්වේෂයෙන් අන්ධ වෙලා ගියාට පස්සේ. අද සමාජය යන්නේ එතෙන්ට. සම්මුතිය තුළ උනත් අපි ඕනවට වැඩි යනවා නම් අපි යන්නේ එතෙන්ට. නිසා අද සමාජය තුළ ක්‍රියාත්මක වීම දැක්කාම, සමාජ ප්‍රවාහය දිහා බැලුවාම ඒක හොඳටම දකින්න පුළුවන්කම තියෙනවා. අර එක අවස්ථාවකදී එක රටවැසියන් පිරිසක් ඒ රටේ තිබුණ තත්ත්වයක් එක්ක බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඒ පිළිබඳව කල්පනා කරලා ඒ රටවැසියෝ ක්‍රියාත්මක වෙන විදිහට උපදින බොහෝ පිරිසක් දුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කල්පනා කරනවා මේ සත්වයින්ට පිහිටක් සලසන්නේ කොහොමද කියලා. මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හිතන හිතම හොඳයි ඒ අයව මේ ඒකෙන් මුදවන්න පුළුවන් නම් ඔබ වහන්සේ කටයුත්තට නියැලෙන්න මම උපකාර කරන්නම් කියලා. මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට උපකාර කරන්න හදනවා. මොකද ලෝකයේ තුල කෙරෙන අරගලයකට. බුදුරජාණන් වහන්සේ පාපී මාරයා ඒක ඔබේම විශ්යයි කියලා කිව්වහම මාරයා එතනින් ඉවත් වෙලා යනවා. මේ කතාවෙන් සූත්‍ර දේශනාවකින් මේකෙන් අදහස් වෙන දේ තමයි මිනිස්සු ඒ දේවල් තුල ඇත්ත කරගත්තාම ඕනෝට වැඩි අකුසල්ම කරගන්නවා කියන්නේ. නිසා ඕනෝට වැඩි දේවල් පසුපස්සේ යන්න එපා. සමහර වෙලාවට කොච්චර මිනිස්සු අන්ධ වෙනවද කියලා කියනවා නම් ඔබ පරිස්සම් වෙන්න ඕන නිසා ඒක මතක් කරන්න. සමහර වෙලාවට අද දවසේ ඇහෙන කතා බස් දිහා ගත්තාම දලඳා මාලිගාව සතු වස්තු අපි රජයට පවර ගන්න ඕන කියලා කතා කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ විහාරසන්තක වස්තු පවර ගන්න ඕන කියලා කතා කරනවා. හදලා ඉවර වෙච්ච පන්සලක් තියනවද කියලා අහනවා. මේ බෞද්ධයෝ විදිහටම අද අපේ සමාජය ඇතුලේ කතා බහට ලක් වෙන ඇතම් කරුණු බවට පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට බෞද්ධත්වය කුසලයේ අකුසලයේ කියලා දෙයක් දන්නේ නැති මිනිස්සු පවා. නාමික බෞද්ධයෝ නමට බෞද්ධයෝ කියා ගන්න අය කියන ඇත්තනේ හදලා ඉවර පන්සලක් කොහෙද තියෙන්නේ කියලා කල්පනා කරනවා. අපේ තරුණ දරුවෝ ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක්, කුසලයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති නිසා ඒවා පස්සෙන් ඇත්තනේ කියලා හිතනවා. පිනතුනි 2500ක් නෙමෙයි අවුරුදු 5000ක් ගියත් පන්සලක් කියන එක හැදෙන එක වටිනවා. 5000 මුළුල්ලටම පන්සල හැදෙනවා නම් තවත් වටිනවා. මොකද පන්සලක් හදන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අගතියට යන පිරිසක් නෙමෙයිනේ. අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතින් හැසිරෙන පිරිසක්. වික්ෂුන් වහන්සේලා ඉල්ලනවා නම් ඒකේ වරදක් තියෙනවා. හැබැයි සදැහැතියන් විසින් යම්කිසි දෙයක් ඉදි කරන්න පටන් ගන්නවා නම්, යෝජනා කරනවා නම්, ක්‍රියාත්මක කරනවා නම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ගොඩක් වෙලාවට දන් දෙන අය සදැහැතියෝ. ඒ ගැන විවේචනය කරන අය ගොඩක් වෙලාවට දන් දෙන්නේ නැහැනේ. ඒ නිසා සදැහැතියෝ තමයි දන් දෙන්නේ. ඒ සදැහැ සිත කියලා කියන්නේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියන්නේ මොනවද? කුසල හේතු. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් අපි රැස් කරගෙන තියාගත්ත දෙයක් මේ ජීවිතේ ඉවර වෙනකොට මේක අපිත් එක්කම දැවිලා අළු වෙලා යනවා. ඔබ හදපු ගෙවල් දොරවල්, යාන වාහන, දූ දරුවෝ, වගකීම් යුතුකම් කියලා ඔබ බැඳිලා හිටපු දේවල් තුල ගොඩනගාගත්ත ලෝකෙම ඔබේ ජීවිතේ ගෙවිලා යනකොට ඒකත් එක්ක අළු වෙලා යනවා. ඒකනේ ලෝකේ යථාර්ථය. එතකොට ඔබට ඉතුරු වෙන්නේ මොනවද? ඔබට ඉතුරු වෙන්නේ ඔබ හැදුවා නම් හේතු ටිකක් අලෝභ, අදෝස, අමෝහ කුසල හේතුන්ගෙන් යමක් හැදුවා නම් අන්න ඒක ඔබට ඉතුරු වෙනවා. අතන ඉතුරු වෙන අඟුරු ටිකක් විතරයි, දුක් සහිත දේවල් ටිකක් විතරයි. හැබැයි මෙතන ඉතුරු වෙන ඔබට අතහැරපු දේ. ඒ නිසා ඒක කර්මයේ කර්මඵලයේ අදහන කුසලයේ පිළිබඳව දන්න අයට එයාට පන්සලක් අවුරුදු 2500ක් නෙමෙයි 5000ක් හැදුවත් ප්‍රශ්නයක් නැහැ. ඒක හැදෙන්න ඕනේ. ඒක හැදෙන්න ඕනේ පන්සල ඕනේ නිසා නෙමෙයි. ඒක හැදෙන්න ඕනේ ගොඩනැගිලි ඕනේ නිසාත් නෙමෙයි. ඒක හැදෙන්න ඕනේ මිනිස්සුන්ගේ හිතේ අලෝභ, අද්වේෂ, අමෝහ සහගත කුසල හේතු වැඩි දියුණු වෙන විදිහට. කුසල හේතු වැඩි වෙන තරමට මිනිස්සුන්ට ඒක යහපත පිණිස පවතිනවා. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ පින කියලා කියන්නේ සැපට කියන තව නමක් කියලා. ඉතින් ඒ නිසා අපි ඒක හඳුනා ගන්නට අවශ්‍යයි. කුසලයේ අකුසලයේ විනිශ්චය කර ගන්නට අවශ්‍යයි. දැන් දල්දා මාලිගාවට යමක් පූජා කරලා තියෙනවා නම් පූජා කරලා තියෙන දේ ඒක ඒ බුද්ධ සන්තක වස්තු කියලා කියන්නේ වලට.
ඒ දේවල් වලින් ලැබෙන ආදායමක් තියෙනවා නම් ඒවා ඒ දේවල් නඩත්තු කිරීම සඳහාම වැය කළ යුතුයි මිසක අවම තරමේ සංඝවාසයක්වත් හදන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරපු පූජාවකින් ලැබෙන දේවල්. ඒකට එතන යම් දේවල් තියෙනවා නම් ඒ දේවල් වැය කළ වෙන දේවල් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒක එහෙම කරනවා නම් ලෝභ ද්වේෂ මෝහ සහගත සිතින් කරනවා නම් ඒක මහා බරපතල අකුසලයක්. සමහරලාට කෙනෙක් හිතනවා නම් මේ කුසලයේ අකුසලයේ පිළිබඳව දන්නේ නැතිකම. කවදාවත් ධනක් නොදීපු මිනිස්සු, ධනක් දෙන්න තරම් සදහසිතක් නොයිපදිනු මිනිස්සු, පූජා කරගන්න කියලා හිතක් නොපහළ වුණු මිනිස්සු, තමන්ගේ අතින් මල් වට්ටියක් අරගෙන පූජා කරපු නැති මිනිස්සු, දලදා මාලිගාවේ තියෙන වස්තු අරගෙන රාජසන්තක කරන්න කතා කරනවා. එතකොට එහෙම කතා කරනකොටත් ඒ ගැන නොදැනෙන සංවේදී මනසක් බෞද්ධයෙකුට නැත්තම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ හින්දා ඔබ කල්පනා කරලා බලන්නට ඕනේ මේ ද්වේෂය ඇස්සේ ඔබේ හිත රළු වෙන්න දෙන්න එපා. ද්වේෂය ඇස්සේ, මෝහය ඇස්සේ ඔබේ හිත හිර වෙන්න දෙන්න එපා. කුසලයේ අකුසලයේ විනිශ්චය කරගන්න. ඔබ ගැටෙන්න යන්නත් එපා ඒ දේවල් එක්ක. ඔබ කුසලයේ අකුසලයේ විනිශ්චය කරගෙන ඔබ කල යුතු දේ ඔබ තීරණය කරන්න කුසල සීමාව ඉඳගෙන. ඔබ වැඩිපුර කරන්න ඔබ අරගලයක් කරන්න ඔබේ මනසත් එක්ක කරන අරගලයක් විදියට. ඔබ පෙරලලා දාන්න ලෝකෙ තුල ලෝභ ද්වේෂ මෝහ සහගත හැඟීම් ඇති වෙන දේවල්. ඒ දේවල් වලට වෙනස් ඔබ වැඩ කරන්න. ඒ අරගලය කරන්න තියෙන්නේ ඔබට ඔබේ මනස තුලින්මයි. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟින් ඉඳලා උපදෙස් දෙනවා වගේ අද ධර්මය අපිට තියෙනවා හැම පැත්තකින් මේකට උපකාර වෙනවා. ඒ නිසා මේ ගෙවුණු අවුරුද්දේ ඔබට කරන්න බැරි වෙච්ච අරගලය ඔබ අලුත් අවුරුද්දේ කරන්න. ගෙවුණු අවුරුද්දේ ඔබට කරන්න බැරි වෙච්ච අරගලයක් තියෙනවා නම් ඒක අලුත් අවුරුද්දේ පටන් ගන්න. අලුත් අවුරුද්දේ අලුත් විදිහට ඒ අරගලය කරන්න. ඒ අරගලය ඔබ භෞතිකව සිද්ධ කරන අරගලයක් විදිහට යන්නේ නැතුව ඔබ මානසිකව කරන අරගලයක් විදිහට ඒ අරගලය පටන් ගන්න. ඒ මානසිකව කරන අරගලේ තරම් ශක්තිමත් අරගලයක් ලෝකේ නැහැ. ඒක ඔබත් සුවපත් කරලා ලෝකෙ සුවපත් කරලා තියෙනවා. කිසිසේත්ම මේ කතා කරන්නේ අද දවසේදී ක්‍රියාත්මක වෙන භෞතික දෙයට ප්‍රතිවිරුද්ධව නෙමෙයි. ඒක සම්මුති පැවැත්ම කියන එක කලින්ම සිහිපත් කළා. සම්මුති පැවැත්ම ඔබට සැප පහසු විදිහට හදා ගන්නවා කියන එක ඔබේ පැවැත්ම අනුව ඔබ හදා ගන්නවා කියන එක ඒක අපේ කාර්යභාරයකට වැඩිය ඒක ඔබේ කාර්යභාරයක්. ඒකට අවශ්‍ය ඔබේ හිත දූෂ්‍ය කරගන්න නැතුව ඒක කරගන්න කියලා අනුශාසනා කරන්න පුළුවන් අපිට. ඒ වගේම ඔබේ ධාර්මික සංකල්පනා දියුණු වෙන්න කියන ආශිර්වාදයක් වික්ෂුන් වහන්සේලා හැටියට අපිට කරන්න පුළුවන්. එතකොට ඔබේ ධාර්මික පාලනය ඇති කර ගැනීම සඳහා ඔබ කරන වෑයමක් තියෙනවා නම් ඒක නරක දෙයක් නෙමෙයි. අපි හැමදාම කියනවනේ රාජා බහුතු ධම්මිකෝ කියලා. ඒ නිසා ධාර්මික නොවන පාලකයෝ ඉන්නවා නම් ඒ පාලනය අයින් කරලා ධාර්මික කරගන්නවා කියන එක ඔබේ වගකීම. හැබැයි හිත ආරක්ෂා කරගන්න කියලා දෙන එක අපේ වගකීමක්, අපේ යුතුයකමක්, අපි සත්පුරුෂයෝ හැටියට අපි කළ යුතු දෙයක්. ඒ නිසා මේ කතා කරන්නේ අර ඔබේ ඒ ඇවිලුණු හිතටම තවත් ඇවිලීමක් ඇති කරන්න නෙමෙයි. ඇවිලුණු හිත ඔබ නිවාගන්නේ කොහොමද කියන පැත්තකට පුංචි පණිවිඩයක්. ඇවිලුණු මුළු හිතක් නිවන්න බැරි වුණත් අඩුම තරමේ ඇවිලෙන ඇවිලීම මහා අකුසල් සමාදම් වෙන පැත්තට නොයන්නට ඕන නිසා තමයි ඒ ගැන ටිකක් කතා කළේ. ඒ ගැන ටිකක් නිවෙන පැත්තකට කතා කළා. ඒකට ප්‍රතිවිරුද්ධයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, ප්‍රතිවිරුද්ධයි කියලා දැනෙන්න පුළුවන්. මොකද ගින්නට, ද්වේෂය නැමැති ගින්නට අද්වේෂය නැමැති ජලය ඒක ප්‍රතිවිරුද්ධයි. ඇත්තටම ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා හැබැයි මේක කතා කරන්නේ පැත්ත නෙමෙයි, මේ කතා කරන්නේ මානසිකව ඇති කරගන්න නෙවීමක් ගැන. මානසිකව නිවෙන්න, මානසිකව අල්පේච්ච සන්තුෂ්ඨිතා ගුණ පුරුදු කරන්න. ඔබට ඔබේ ජීවිතයේ ඔయిత වැඩිය යහපත්ව ගෙවන්න පුළුවන් කමක් ලැබෙයි. ධර්මයෙන් එක පුංචි සීමාවක් හරි අපි පිටපැන්නොත් ඒ ධර්මයෙන් පිටපැනපු දේ ප්‍රතිවිපාක අප කරා එනවා 100,000 ගුණයකින් වැඩි වෙලා. ධර්මානුකූල පැවැත්ම තුළ අපි ජීවත් වුණා නම්, ඔබ ජීවත් වුණා නම් ධර්මානුකූල පැවැත්ම තුළ, සම්මුතිය තුළ ඔබ මේ தත්ත්වයටවත් මුහුණ දෙන්නේ නැහැ. ධර්මානුකූල පැවැත්ම තුළ ඔබ ජීවත් වුණා නම් බෞද්ධ හැටියට ඔබ පන්සිල් ටික රකිමින් ඒ සත්පුරුෂ ආශ්‍රයයක් ගරු කරගනිමින් ගුරු කරගනිමින් ඔබ හිටියනම් සත්පුරුෂය නොවන පිරිසක් ඔබේ පාලකයෝ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ සමාජෙත් වරදක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. ඒ නිසා ඔබ සත්පුරුෂයෙක් වෙන්න. ඔබ සත්පුරුෂය සහාය කොට ඇත්තෙක් වෙන්න. ඔබ සත්පුරුෂයන්ටම අවකාශය සලසා දෙන්න. එතකොට මීට වඩා යහපත් වන්න පුළුවන් සමස්ත ලෝකෙම. ඒ නිසා ඔබ ඔබෙන් පටන් ගන්න. ඔබ හැදෙන්න ඉස්සෙල්ලා.
ඔබ අරගලයක් කරන්න ඔබේ මනසත් එක්ක. ඔබ හෙට වෙනකොට ඔබ යහපත් පුරවැසියෙක් වෙන්න. ඔබ ධර්මය අනුව ජීවත් වෙන කෙනෙක් වෙන්න. ඔබ ගිහිල්ලා අධිපරිභෝජනවාදී ජීවන රටාවකට හැඩ ගැහිලා ඒ ඔස්සේ ගහගෙන යන්නේ නැතුව ඔබ නිවුණු පුද්ගලයෙක් වෙලා මානසික තෘප්තියෙන් ඉන්න පුරුදු වෙන්න. එතකොට ඔබේ ඇසුර ලබන අයත් ඒ තත්ත්වයටපත් වෙයි. ඒ වගේම ඒ අය අතරින් පැන නගින නායකයෙක් පාලකයෙක් වෙයි නම් ඒ අයත් ඒ බඳු ගතියෙන් යුක්ත අයම වෙයි. හැබැයි ඔබ එදිනෙදා ජීවිතය තුළ ඔබටම වංචා කරගෙන ජීවත් වෙන කෙනෙක් වෙනකොට අඩුම තරමේ කරන රස්සාවවත් හිතට එකඟව කරන්නේ නැති කෙනෙක් වෙනකොට ඒකෙනුත් විනාඩි දෙක තුනක් පැයක් දෙකක් හරි කොහොමද පැත්තකට වෙලා කාලය ගත කරන්න කියලා කල්පනා කරන හොරකමකට පුරුදු වුණ සමාජයක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. නිසා ඔබ ධාර්මික වෙන්න. ඔබට පුළුවන් ධාර්මික සමාජයක් ඔබ තුළින්ම නිර්මාණය කරගෙන සමස්ත ලෝකයේ තුල එක පතරවා හරින්න. ඒ නිසා ඒ දේ පිළිබඳවත් ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒක බුදුදහම තුල කතා කරන ලෞකික ජීවිතය හදාගන්න පැතිකඩක්. මේ කතා කළේ අද දවසේදී මේ දේශනාව විදිහට අද දවසේදී මේ සාකච්ඡාව විදිහට මේ කතා කළේ මහා ගැඹුරු ධර්ම කාරණා අපි හැමදාම ගොඩක් දවස්වල කතා කරනවා. ඒ කතා කරන ගැඹුරු ධර්ම කාරණා වලට යන්නේ නැතුව මේ හෙට දවසේ අලුත් අවුරුද්දක් උදා වෙනවා. අපේ සිංහල ක්‍රමයට මේ පරණ අවුරුද්ද අද අවසාන දවස. ඒ දවසේදී ඔබට ඔබේ ජීවිතය ගැන යථාබෝධයක් ඔබට කල්පනා කරලා හිතන්න, කල්පනා කරලා බලන්න තියෙන දෙයක්. නිසා ටිකක් මෙනෙහි කරලා බලන්න. ඔබේ ජීවිතය ඔබ හැඩගස්ව ගන්න ඕනේ කොහොමද කියන එක ගැන. ඔබට පුළුවන් සුවපත් වෙන්න, ඔබට පුළුවන් යම්කිසි ඉලක්කයකට ඔබේ මනස හදාගන්න. ඒ නිසා ඒ සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබට බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සීල දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කටුබැද්දේ පදිංචි ශ්‍රේයාරත්න පීරිස්, ඒ වගේම වෛද්‍ය සයුරි, වෛද්‍ය නිරෝෂන්, පවන් සහ නන්දනී ඇතුළු ඒ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ටීඩී පීරිස් මහත්මයාට සහ එම මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්නට, පියදාස සමරකෝන් මහත්මයාට සහ එම මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම වෛද්‍ය ටීසී පීරිස් මහතා සහ සරත් පීරිස් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට, වෝල්ට් සමරකෝන් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට සහ දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මිය පරලෝ යන්නට යෙදුණු මෙලෝ වශයෙන් නම් සඳහන් කරන්නට යෙදුණු ඥාතීන් සහ පරලෝ වශයෙන්ොත් යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පසුගිය පෙබරවාරි 6 වෙනි දිනට උපන් දිනයේ යෙදුණු ශ්‍රේයාරත්න පියතුමාණන්ට පුණ්‍යානුමෝදන ආශිර්වාද කරන්නට, අප්‍රේල් 14 වෙනි දිනට උපන් දිනයේ සමරන වෛද්‍ය සයුරි දියණියටත් ඒ වගේම පවන් තාරක පුතණුවන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මේ වටිනා කුසල ධර්මයේ ධර්ම දානයේ තුලින් ධර්ම දේශනා තුලින් සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් කටුබැද්දේ පදිංචි ශ්‍රේයාරත්න පීරිස්, වෛද්‍ය සයුරි, වෛද්‍ය නිරෝෂන්, පවන් සහ නන්දනී ඇතුළු ඒ පින්වත් සියලු දෙනාටත් උපන් දිනයේ සිහිපත් කළ ශ්‍රේයාරත්න පියතුමාණන්ට සහ අප්‍රේල් 14ට උපන් දිනයේ සිහිපත් කරන වෛද්‍ය සයුරි දියණියට සහ පවන් කාරක පුතණුවන් ඇතුළු සෑම සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපරිශ්‍රේම වේවා කියලා සෑම දිනම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.